ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මාතර කැකුණදුර ගෝල්ඩන් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි එස්.එච්. රජනායක මහතාගේ ප්‍රියාදර භාර්යාව වූද පූජනීය තලල්ලේ චන්දකිරි ස්වාමින් වහන්සේ ඇතුළු දූ දරුවන්ගේ සෙනෙහබර මෑණියන් වූ සාමා ගජනායක මහත්මිය පරලෝක සැපත් වී වසරක් පිරීම නිමිත්තෙන් එස්.එච්. රජනායක මහතා සහ දූදරු පිරිසද කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනයේ දායකා පිරිසද දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය සාමා ගජනායක මෑණියන් හට මෙම කුසලයේ අනුමෝදන් වී භව ගමන සුවපත් කර ගනීවා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිකෝ ආනන්ද අත්ති කම්මං අබම්බං අබම්භාසං අත්ති කම්මං අබම්බං බම්භාසං අත්ති කම්මං බම්භංචේව බම්භාභාසංච අත්ති කම්මං බම්බං අබම්භා භාසන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබාගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ උපරි පඤ්ඤාසකයේ සඳහන් වන මහා කම්ම විභංග සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම කියනකොටම පින්නතුන් දන්නවා කර්මයේ පිළිබඳව කියන සූත්‍රයක් කියලා. අනිත් එක මහා කම්ම විභංග සූත්‍රය කියනකොට පින්නතුන් දන්නවා මේ ළඟම චූල කම්ම විභංග සූත්‍රයකුත් තියෙන බව. ඒ පින්නතුනි මේ සූත්‍රයට පෙර තියෙන සූත්‍රයයි අපි අද ඉගෙන ගන්නේ මහා කම්ම විභංග සූත්‍රය. අපි කර්මය ගැන හිතන විදියට නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ පින්නතුනි විග්‍රහය. ඊට වඩා ලොකු ගැඹුරක් එහි දකින්න පුළුවන්කම තිබෙනවා. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පින්වත්නි මේ විදියට අපේ බුදුහාමුදුරුවෝ එදා වැඩ සිටි රජගහනුවර කලන්දක නිවාපේ වේළුවනාරාමේ. කලන්දක කියන්නේ කාටද? ලේනුන්ට. කලන්දක නිවාපේ කියන්නේ ලේනුන්ට අබේ දාණය දුන්නු වනයයි. පින්නතුනි, කලන්දක නිවාපේ හැදුනේ කොහොමද? එක රජ කෙනෙක් රාබීල මත් වුණා. මත් වෙලා රජුරු ගහකට නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට රජුරුවන්ගේ සුරා ගඳ දැනුණු මේ ගහේ හිටපු නාගේ ගහෙන් පල්ලෙහාට බැස්ස රජුරුවන්ට දෂ්ට කරන්න. මේක දැක්ක ලේනෙක්. ලේන මොකද කළේ? කල්පනා කළා
මේ නාගයා ගහෙන් පල්ලෙහාට බැස්සොත් රජුරවන්ට දෂ්ට කරනවා. ලේන කරපු දේ තමයි නයා ගහෙන් පල්ලෙහාට බහින්න කලින් ලේන ගහෙන් පල්ලෙහාට බැහැලා නිදන් හිටපු රජුරවන්ගේ කන ළඟ වලි ගෙහෙලෙව්වා. රජුරවන්ට හැරුණා. රජුර උඩ බැලුවා. බලනකොට නාගයෙක් බහිනව පල්ලෙහාට. රජුරව කල්පනා කළා පින්නතුනි මේ ලේන නිසා තමයි මගේ ජීවිතේ බේරුණේ. ඒ නිසා අද ඉඳලා මේ වනය ලේනුන්ට අබේ දාණය දෙන නැත්තම් නිර්භයව බය නැතුව ජීවත් වෙන්න පුළුවන් වනයක් බවට පත් කරනවා කියලයි එදා ඉඳලා ඒ වනය කලන්දක නිවාපේ බවට පත් වුණේ. අනේ කලන්දක නිවාපේ වේළුවනාරාමේ එදා පින්නතුනි බුදුහාමුදුර වැඩ හිටියේ. වේලු කියලා කියන්නේ උණවලට. මේ පන්සලේ ඉවුර හොදගෙන යනවට වටේට හිටවලා තිබුණ උණගස්. ඒ නිසායි වේළුවනාරාමේ කියන්නේ. ඒ වැඩ ඉන්නකොට සමිද්දි කියන පුංචි හාමුදුරුවෝ ආරණ්‍යයක පුංචි කුටියක් හදාගෙන උන්වහන්සේ වාසය කළා. සමිද්දි හාමුදුරුවෝ කියන්නේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. සමිද්දි කියන වචනේ තේරුම සමෘද්ධිය. එහෙම නැත්නම් ආඩ්‍ය සම්පන්න බව, භවභෝග සම්පත් වලින් පිරිහෙන්නේ නැති බව මේ ආදී අර්ථයක් තියෙන්නේ. මේ සමිද්දි කියන දරුවා ඉපදුනහම දෙමව්පියන්ට හරි ගියා. හරි ගියා කියන්නේ පුදුම භවභෝග සම්පත් වලින් ආඩ්‍ය බවට පත් වුණා. එහෙම දරුවෝ ඉන්නවා. සමහර අම්මා තාත්තලාට දරුවෝ ලැබුණාම තමයි හරියන්නේ. අනිත් පැත්තක් තියෙනවා. නමුත් පින්නතුනි මේ සමිද්දි කියන දරුවා ලැබුණාම දෙමව්පියන්ට හරි ගියා. ගිහි කාලේ සමිද්දි පැවිදි වුණාට පස්සේ සමිද්දි හාමුදුරුවෝ දැන් උන්වහන්සේ පුංචි කුටියක් හදාගෙන ආරණ්‍යයක වාසය කරනවා. එදා පින්වත්නි පෝතලී පුත්ත කියන පරිබ්‍රාජකයා සමිද්දි හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනවා සමිද්දි හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කාය කර්මයේ හිස් වචී කර්මයේ හිස් මනක් කර්මයේ තමයි සත්‍ය කියලා. සමිද්දි හාමුදුරුවෝ කියනවා පෝතලී පුත්ත බුදුහාමුදුරුවෝ කොතනකවත් එහෙම දේශනාවක් කළා නැහැ. ඒ නිසා භාගතුන් වහන්සේ වර්ධවා තේරුම් ගන්නට එපා. අනිත් එක බුදුහාමුදුරුවන්ට අපවාද කරන්න එපා. මෙහෙම කිව්වහම පෝතලී පුත් අහනවා ඔබ වහන්සේ දැන් පැවිදි වෙලා කොච්චර කාලයක් වෙනවද? සමිද්දි හාමුදුරුවෝ කියනවා පැවිදි වෙලා වැඩි කාලයක් නැහැ. මම මහාන වෙලා අවුරුදු 3යි කිව්වා. මම මහාන වෙලා අවුරුදු 3යි කිව්වා. පෝතලී පුත්ත කල්පනා කරනවා මහාන වෙලා අවුරුදු 3ක් වෙච්ච භික්ෂුවක් බුදුහාමුදුරුවෝ මෙහෙම ආරක්ෂා කරනවා නම් මේ ශාසනය පැවිදි වෙලා බොහෝ කාලයක් ගත වුණු භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ මොනතරම්නම් පින්නතුණි ආරක්ෂා කරන වැද්ද? අවුරුදු 3ක් මහාන වෙච්ච භික්ෂුවක් බුදුහාමුදුරුවෝ රකින්නයි පින්නතුණි මේ මහාන වෙන්නේ. නැත්නම් මේ කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ශාසනය පැවිදි වෙලා බොහෝ කල් ගියපු භික්ෂුවක් ඉන්නව නම් බුදුහාමුදුරුවෝ කොහොමනම් ආරක්ෂා කරයිද? නමුත් පින්නතුණි පෝතලී පුත්ත බලාපොරොත්තු වුණු උත්තරේ සමිද්දි හාමුදුරුවන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මයේ පිළිබඳව ලොකු විග්‍රහයක් පෝතලී පුත්ත බලාපොරොත්තු වුණේ. ඒ නිසානේ ඇහුවේ මහාන වෙලා කොච්චර කල්ද කියලා. මහාන වෙලා අවුරුදු 3ක් ගියපු කෙනෙකුට කර්මයේ පිළිබඳ විග්‍රහයක් කරන්න අමාරුයි. පෝතලී පුත්ත ගියා. සමිද්දි හාමුදුරුවෝ කරපු දේ තමයි ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහුණා ගිහිල්ලා. ගිහිල්ලා ආනන්දහන්ට කියනවා ආනන්ද හාමුදුරුවනේ උදේ මට පෝතලී පුත්ත මුණ ගැහුණා. කතා බහක් ඇති වුණා. නමුත් අපේ කතාවට මගේ කතාවට පෝතලී පුත් සතුටුුනේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ කල්පනා කළා සමිද්දි බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යන්න අපි දෙන්නට මේක හොඳ දහම් පඬුරක්. ඒ නිසා අපි දෙන්න බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න යමු. දෙදෙනාම පින්නතුනේ කවුද? ආනන්ද හාමුදුරුවෝයි සමිද්දි හාමුදුරුවෝයි මේ දෙදෙනා වහන්සේම ගියා කාගාවටද? භාගතුන් වහන්සේ ළඟට.
බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ සියලු විස්තර ප්‍රකාශ කළා. එහෙම කිව්වහම භාගතුන් වහන්සේ වදාලා ආනන්ද සමිද්දි කියන මේ සාමණේර භික්ෂුවට කර්මයේ පිළිබඳ ලොකු විග්‍රහයක් කරන්න අපහසුයි. පොතලිපුත්ත බලාපොරොත්තු වුණේ ඊට වඩා හාත්පසින් වෙනස් වූ ලස්සන විග්‍රහයක්. ආනන්ද මේ ලෝකේ යම් කිසි කෙනෙක් සිතින් හරි කයින් හරි වචනයෙන් හරි දුක් ගෙන දෙන යමක් කළා නම් බලාපොරොත්තු වෙන්න ඕන දුකම තමයි. සිතින් කයින් වචනයෙන් සැපගෙන යමක් කළා නම් බලාපොරොත්තු වෙන ආනන්ද සැපක්ම තමයි කිව්වා. මේ විදියට ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරන්ට මතක් කරනවා ආනන්ද මේ ලෝකින්නම පුජ්‍යලයෝ 4 දෙනෙක්. ඔන්න පින්නතුනි හොඳට මතක තියාගන්න. එක්කෙනෙක් ආනන්ද දස අකුසල් කරනවා නිරේ උපදිනවා. තව කෙනෙක් ඉන්නවා දස අකුසල් කරනවා සුගතිය උපදිනවා. තුන්වෙනි පුජ්‍යලයා දස කුසල් කරනවා දුගතිය උපදිනවා. හතරවෙනි පුජ්‍යලයා දස කුසල් කරනවා සුගතිය උපදිනවා. ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දස අකුසල කරනව නිරේ උපදිනවා. ඒක හරි. දස අකුසල කරනව සුගතිය උපදිනවා. ඒක විසඳ ගන්න ඕනේ. බුදුහාමුදුරු මේ සූත්‍රයේ ඒක විසඳනවා. නැවතත් මතක තියාගන්න දස අකුසල කරනවා නිරේ උපදිනවා. දස අකුසල කරනවා සුගතිය උපදිනවා. දස කුසල කරනවා දුගතිය උපදිනවා. දස කුසල කරනවා දුගතිය උපදිනවා. බුදුහාමුදුරු වදාළ ආනන්ද මේ ලෝකේ යම් කෙනෙක් වීරය කරලා පංච නීවරණ ධර්මයන් යටපත් කරලා සමාධිගත සිතින් යුක්තව දිවස් නුවණක් උපදවාගෙන ඒ පුජ්‍යලයා මේ ලෝකෙ දිහා බලනවා. මේ ලෝකෙ දිහා කියන්නේ මේ ලෝකෙන් පරලොවට ගිය ජීවිත පිළිබඳව පුජ්‍යලයන් පිළිබඳව බලනවා. ඒ බලනකොට ඔහුට වැටහෙනවා ඔහුට පේනවා මනුස්ස ලෝකේ දස අකුසල් කරගත්තු කෙනෙක් ඉන්නව කොහෙද? නිරේ. මේක දැකලා මේ පුජ්‍යලයා ලෝක යාළුවෙකුට කියනවා යාළුවේ දස අකුසල වල විපාක තියෙනවා. ඇයි? අන්න දස මනුස්ස ලෝකේ දස අකුසල කරපු කෙනෙක් අන්න ඉන්නව දුගතියේ. එතකොට මේ පුජ්‍යලයා කියන්නේ පින්වත්නි මෙයා දිවස් නුවණින් දැකපු දේ. ඒ තීරණය බුදුහාමුදුරු දේශනා කරනවා අනුමත කරන්න පුළුවන්. නමුත් ආනන්ද දස අකුසල කරන ඔක්කොම නිරේ උපදිනවයි කියන කතාව මං කොහෙත්ම අනුමත කරන්නේ නැහැ කිව්වා. ඒ වගේම දස කුසල කරන හැමදෙනාම සුගතියේ උපදිනවයි කියන කතාව මං අනුමත කරනවා. මේ විදියට කියලා බුදුහාමුදුරු මතක් කරනවා ආනන්ද මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා කිව්ව ජීවත් වෙච්ච විදිය බලලා ඒ පුජ්‍යලයා මරුණට පස්සේ තීරණය කරනවා ඉන්නකම් කලේ නරක වැඩ පව් වැඩ අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට තමයි කියලා. පින්වත්නි අපිට එහෙම කියන්නට බෑ. ඇයි? හේතුව තමයි මැරිලා තියෙන්නේ කෙලෙස් සහිත මිනිස්සෙක්. ඒ කතාව කියන්නේත් කෙලෙස් තියෙන අපිමයි. අපි ළඟ කෙලෙස් තියාගෙන කෙලෙස් සහිත මිනිස්සෙක් මැරුණට පස්සේ අපිට කියන්න බෑ පින්වත්නි ඒ මිනිහා ගිහිල්ලා මැරලා ගිහිල්ලා අතනයි මෙතනයි ඉපදුනේ කියලා. ඒක කවදාවත් ඔයත් කියන්න එපා හිම කතා. එහෙම කියනව නම් ඒක අනුගේ ගුණේ මකා දැමීමක්. එහෙම නැත්නම් ගුණමකුකමක් වෙනවා. අපිට එහෙම කියන්න බෑ පින්වත්නි. දැන් ඔය බුද්ධ කාලේ හිටිය පින්නතුන්ට මතක ඇති සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා සරකාණි සූත්‍රය කියලා. ඒ සරකාණි කියන මිනිස්සයා හරියට බොනවා. කියන්නේ මත්පැන් බොනවා. ඒ මිනිස්සයා උදේ බීලා මත්ගති නැති වුණාට පස්සේ හවස හිතනවා හවස බොන්නේ කියලා. හවසත් බොනවා.
හවස බීලා උදේ හිතන උදේ බොන්නේ කියලා. උදේටත් බොනෝ. පින්වත්නි බීලා සරකාණි මැරුණා. මැරුණට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වනේ හරි අපූර්ව කතාවක්. මොකද්ද? ඔය සරකාණි කියන මිනිස්සයා මැරුණේ සෝවාන් වෙලයි කිව්වා. මේක ආරංචි වුණා ශාක්‍ය වංශයේ උපාසක මහත්තයෙක් හිටියා මහානාම කියලා. මහානාම දුවගෙන ආව පන්සලට. ඇවිල්ලා මහානාම බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ඉතින් හරි ෂෝක් කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් බීලා මිනිස්සෙක් සරකාණිත් මලාට පස්සේ ඔබ වහන්සේ කියන්නේ සෝවාන් වෙලා මලේ කියලා. දැන් ඉතින් බුදුහාන්නේ කවුද මේ කිඹුල්වත් නුර සෝවාන් නොවි මැරෙන්නේ. ඔක්කොම මැරෙන්නේ සෝවාන් වෙලා තමයි කිව්වා. බුදුහාමුදුරුවෝ අදාළ මහානාම නුඹ තීරණය කරන්නේ කුමක්ද? ස්වාමීනි භාගතුන් වහන්සේ ඉන්නකන් මේ මිනිස්සයා කලේ බීපු එක. ඉතින් ඔබ වහන්සේ කියනම නම් සෝවාන් වෙලා මලේ කියලා. එහෙම කියන්නේ කොහොමද? බණ පින්නතුනි බුදුහාමුදුරුවෝ මේක ලස්සනට විග්‍රහ කරනවා. මහානාම සරකාණි බිව් බවත් මම දන්නවා. නමුත් සරකාණි බොනේක විතරයි සමාජගත වුණේ. සරකාණි බීමත්කම නතර කළා. නතර කළාවේ මගේ ළඟට. පින්වත්නි බොන්න ඕන මිනිස්සෙක් නම් මැරෙනකම් බොනෝ. ඕන මිනිස්සෙක් නම්. නවත්තන්න ඕන කෙනෙක් නම් උත්සාහ කරනවා. නමුත් සරකාණිගේ උත්සාහයක් තිබුණා මොකක් කරන්නද? බොන එක නතර කරන්න. ඒ නිසානේ පින්වත්නි උදේ බීලා මත්ගති නැතුණාට පස්සේ හවස හිතන්නේ හවස බොන්නේ කියලා. හවස බීලා උදේ හිතන්නේ උදේ බොන්නේ කියලා. හැබැයි උත්සාහ කළා උදේ හවස වීරය කරලා සරකාණි බොන එක නතර කළා. නතර කළා කාගේවත් ගාවට නෙවෙයි ගියේ බුදුහාමුදුරු ගාවට. ගිහලා බුදුහාමුදුරන්ට කියන බුදුහාන්නේ ආයි කවදාවත් මම බොන්නේ නැහැ. බුදුහානේ මට සිල් දෙන්න. බුදුහාමුදුරනේ මට බරණින් ගිත්තක් කියන්න. හැබැයි ලොකු බණ එපා. මට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය බණක් මට කියන්න. බුදුහාමුදුරුවෝ සරකාණිට බණ කිව්වා. කොච්චර දේශනා කළාද කියනවනම් අනාගාමී තත්ත්වය වෙනකන් බණ කිව්වා. අනාගාමී ඵලය දක්වා දේශනාව කළා බුදුහාමුදුරුවෝ. නමුත් සරකාණිට පුළුවන් වුණේ පින්නතුනි සෝවාන් වෙන්න විතරයි. ඇයි? සෑහෙන කාලයක් බොනකොට බුද්ධිය හීන වෙනවා. කාලයක් තිස්සේ බොනකොට පඤ්ඤායි දුබ්බලීකරණී ප්‍රඥාව දුබල වෙනවා. ඒ නිසා සරකාණිගේ ප්‍රඥාව දුබල වෙලා අනාගාමි වෙන්න තරම් සරකාණිට ප්‍රඥාව තිබුණේ නැහැ. සරකාණිට පුළුවන් වුණේ පින්නතුනි සෝවාන් වෙන්න විතරයි. දැන් එතකොට මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ? සරකාණි බිව්බව සමාජගත වුණා. සරකාණි නවත්තපෙක් කවුරුත් දන්නේ නැහැ බින. බොන එක නතර කරපෙක් කවුරුත් දන්නේ නැහැ. සමාජ ලෝකෙ හැටි එහෙමයි. මොකද්ද? වරදක් කළොත් වරද තමයි සමාජගත වෙන්නේ. මිනිස්සු හරි කැමති වරදක් වුණොත් ඒ වරදම කතා කරන කාලයක්. නමුත් පින්වත්නි, ඒ පුජ්‍යල යම් දවසක වරදින් මිදිලා හොඳ පැත්තට ආවොත් ඒ පිළිබඳව කතා කරන ලෝකෙ බොහෝ දෙනෙක් අඩුයි. බුදුහාමුදුරු දස අකුසලයක් දේශනා කළා. දැන් එතකොට සරකාණිත් පින්නතුනි ඉන්න කම්ම කලේ බීපු එකයි බොන එක නතර කරලා භාගතුන් වහන්සේ ගාවට ගියා. මෙතෙන් තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරු දස අකුසලයක් දේශනා කළා. ඒ දස අකුසලයට බුදුහාමුදුරු සුරාමේරය ඇතුළත් කළේ නැහැ. ඇයි ඒ? දැන් සතෙක් මැරුවොත් සතා මරපේක සත්තු මරණ එකක් දස අකුසල එකක්. හොරකම් කරන එකක් දස අකුසල එකක්. වැරදි කාම සේවනයක් දස අකුසල එකක්. නමුත් මත්පැන් බොන එක බුදුහාමුදුරු දස අකුසලෙන් අයින් කළා. පින්වත්නි,
සතෙක් මැරුවොත් සතා මරපේකේ විපාක දීලම තමයි ඉවර වෙන්නේ. හොරකම් කළොත් හොරකම් කරපේකේ විපාක දීලම තමයි ඉවර වෙන්නේ. බිව්වා පැත්තකට වෙලා හිටියා මත්ගතිය නැති වුණාට පස්සේ මේ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සෙක්. ආයි මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ කියන කතාවක් නෑ පින්වත්නි. මේ දේශනාව වැරදි විදිහට තේරුම් ගන්නට එපා. වාසියට හදා ගන්නත් එපා. බිබී මේ වැඩේ කරන්නට බෑ. යම් කෙනෙක් බීමත්කම නතර කළොත් හොඳ පැත්තට ආවොත් නිවන් දකින්න බැරි කමක් නෑ පින්වත්නි. ඒ නිසා දස අකුසලයට මේ පුජ්‍යලේ අයිති වෙනව කොහොමද? සමහර ඉන්නව පින්නතුනි සතෙක් මරන්න බෑ හොඳ සීයෙන්. ඒ නිසා ඉස්සෙල්ල බොනවා. බීලා මත්ගතියක් තියාගෙනම සතත් මරනවා. එතකොට බීපේකේ අකුසලයයි සතා මරපේකේ අකුසලයයි දෙකම එකට එකතු වෙලා කර්මපතයක් බවට පත් වෙලා විපාක දීලම තමයි ඉවර වෙන්නේ. බිව්වනම් පැත්තකට වෙලා ඉන්න ඕනේ. මත්ගතිය හිඳුනට පස්සේ මේ මිනිස්සයා සාමාන්‍ය මිනිස්සෙක්. ඒ මදිවට සතෙකුත් මැරුවොත් දස කුසලයට අයිති වෙනවා. සමහරු ඉන්නවා සතෙක් මරලා සතා මරුපේකේ සතුට භුක්ති විඳින්න බොනවා. එතකොට සතා මරුපේකේ අකුසලයයි සතා මරලා සතුට වෙන්න බීපේකේ අකුසලයයි ඒ දෙකම එකට එකතුලා කර්මපතයක් බවට පත් වෙලා විපාක දීලම තමයි ඉවර වෙන්නේ. දැන් එතකොට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ කර්ම විභාගය. එහෙම නැත්නම් මේ කර්මයේ පිළිබඳව බෙදා දැක්වීම හරි අපූර්වයි පින්වත්නි. අපි හිතන විදියට බුදුහාමුදුරුවෝ කවදාවත් මේ ලෝකේ කර්මය බෙදන්න ගියේ නෑ. අපි කතා කරන්නේ මේ අචින්ත විෂයක්. ඇයි කර්ම විෂය කියන එක පින්නතුනි කොච්චර හිතුවත් කොච්චර කිව්වත් හිතලා කියලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. චිත්ත විෂය සිත පිළිබඳව කොච්චර හිතුවත් අවසන් කරන්නට බෑ. ධානය පිළිබඳව කොච්චර හිතුවත් අවසන් කරන්නට බෑ. ලෝකයේ පිළිබඳව කොච්චර හිතුවත් අවසන් කරන්නට බෑ. බුදුහාමුදුරුවෝ පිළිබඳව කොච්චර හිතුවත් අවසන් කරන්නට බෑ. බුද්ධ විෂය, චිත්ත විෂය, ධාන විෂය, ලෝක විෂය සහ කර්ම විෂය කියන මේ විෂයන් පහ පිළිබඳව බුදුහාමුදුරුවෝ වදාලා කොච්චර කිව්වත් අවසන් කරන්නට බෑ. කොච්චර හිතුවත් අවසන් කරන්නට බෑ පින්වත්නි. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ ඉගෙන ගන්නේ අචින්ත විෂයක්. ඒ තමයි කර්ම විෂය. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද මේ ලෝකේ මම දේශනා කළා ආනන්ද දස අකුසල කරන කෙනෙක් නිරේ උපදිනවා. දස අකුසල කරන කෙනෙක් නිරේ උපදිනවා. එතකොට දිවස් නුවණක් උපදවාගෙන ඒ පුජ්‍යලයාගේ පරලොව ජීවිතයේ පිළිබඳව දකින්න කෙනාට පේන්නේ දස අකුසල කරන කෙනෙක් උපදිනව නිරේ කියලා. තීරණය කරන්න පුළුවන්ද? බෑ. ඔහු නිරේ උපදින්නේ පින්වත්නි මතක තියාගන්න ජීවිතේ ඔහු මුල් කාලේ කරගත්තු අකුසලයක් හරි මැද හරියේදී කළගත්තු අකුසලයක් හරි මරණාසන්න මොහොතේ කරගත්තු අකුසලයක් හරි මතක් වෙලා ඒ මතක් වීම හේතු කොටගෙන පින්නතු නිරේ උපදිනවා. දැන් තේරුණානේ ජීවිතේ මුල් කාලේ හරි මැද කාලේ හරි අග හරියේදී හරි කරගත්තු අකුසලයක් මතක් වීම හේතු කොටගෙන දුගතිය උපදිනවා. නිරේ උපදිනවා. නමුත් ඔහු කරගත්තු කුසල් මතු වෙනවා. පින්නතුන්ට මතකනේ මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය කුසල කරගත්තා. නමුත් මල්ලිකා දේවිය මැරලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? අවීචී ඉපදුනා. හැබැයි දවස් 7යි. දවස් 7කට ඉපදුණු මල්ලිකා දේවිය අවීචී ඉපදිලා දවස් 7කින් පස්සේ තවතිසා දිවි ලෝකෙ ඉපදුනා. දැන් පින්නතුන්ට තේරෙනවනේ මල්ලිකා දේවිය කියන්නේ කැතයි. ලස්සන නෑ. කොසල් රජු මල්ලිකා දේවියට ඒ වුණාට හරි ආදරෙයි.
මල්ලිකා දේවිය මැරුණාම කොසල් රජුරුව ගිහලා බුදුහාඳුරගෙන් අහනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ කියලා. බුදුහාඳුර කිව්ව හෙට කියන්නම් කියලා. තුන්වෙනි දවසේ ආපහු ආවා. ඇවිල්ලා අහනවා කොසල් රජුරුව බුදුහාන්නේ දැන් දවස් 3ක් ගියානේ මල්ලිකා දේවිය මැරිලා. ඔබ වහන්සේ කියන්නකො මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ කියලා. බුදුහාර කිව්වා අනිද්දා කියන්නම් කියලා. මේ විදියට දවස් 7ක් පින්වත්නි බුදුහාමුදුරුව එහාට ඇදගෙන ගියා කොසල් රජුරුව. දැන් බැරි වෙලාවත් බුදුහාමුදුරුව කිව්වනම් අච්චර කුසල කරගත්තු මල්ලිකා දේවිය දැන් ඉන්නේ අවීචිය කියලා අනිවාර්යෙන් කොසල් රජුරන්ගේ පපුව පැල්ල මැරෙනවා. ඇයි? කොසල් රජුරෝ ඒ තරම් ආදරේ පින්වත්නි මල්ලිකා දේවියට. කෙසේ හෝ වේවා අපිට ගන්න තියෙන්නේ මෙතන කාරණාව. කොතනද? මල්ලිකා දේවිය කුසල කරගත්තා. නමුත් ජීවිතේ මැදහරියේදී කරගත්තු අකුසලයක් මල්ලිකා දේවියට මරණාසන්න මොහොතේ මතක් වුණා. ඒ මතක් වීම හේතු කොටගෙන අවීචී ඉපදුනා දවස් 7කට. නමුත් මල්ලිකා දේවිය පින්වත්නි ඒ දවස් 7න් පස්සේ තවතිසා දිවි ලෝක ගිහිල්ලා උප්පත්ති ලැබුවා. දැන් පින්නතුන්ට වැටහෙනවද දස අකුසල කරපු ඔක්කොම ගිරේ උපදින්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා දස අකුසල කරනව පින්නතුනි සුගතිය උපදිනවා. ඇයි ඒ සුගතිය උපදින්නේ දස අකුසල කරපු අය? බුදුහාමුදුර වදාලා ආනන්ද ඒ පුජ්‍යලයා ජීවිතේ මුල හරියේදී කරගත්තු කුසලයක් හරි මැද හරියේදී කරගත්තු කුසලයක් හරි අග හරියේදී කරගත්තු කුසලයක් හරි මතක් වෙලා ඒ මතක් වීම හේතු කොටගෙන උපදිනවා සුගතියේ. හැබැයි වැඩිපුර කරලා තියෙන්නේ මොනවද? අකුසල්. අර මුල හෝ මැද හෝ අග හෝ කරගත්තු කුසලයකට සුගතිය ඉපදුනාට බලවත් වෙන්නේ පින්නතුනි අකුසලයයි. නමුත් දිවස් නුවණක් ඇති කරගෙන බලන කෙනෙකුට තේරෙන්නේ දස අකුසල කරන කෙනෙක් අන්න ඉන්නව සුගතිය. පින්නතුන්ට මතකයි ලෝණපල සූත්‍රයේ. ලෝණපල කියලා කියන්නේ ලුණු පුපුර. ඒ කියන්නේ ලුණු කැටයේ උපමාව. ඔන්න ලුණු කැටයක් තියෙනවා. ලුණු කැටේ තමයි පින්නතුනි කර්මය. වතුර වීදුරුවක් තියෙනවා. ඒ වතුර වීදුරුවේ වතුර ටික තමයි කුසලය. දැන් මේ වතුර වීදුරුවට දානව ලුණු කැටයක්. දැම්මහම වතුර වීදුරුවේ වතුර ටික ඉක්මනට විපරීත භාවයට පත් කරන්න පුළුවන්. කාටද? මොකේටද? ලුණු කැටේට. දැන් මොකද්ද බලවත් උනේ? කර්මයේ බලවත් වුණා. කර්මයේ බලවත් වෙනකොට කුසලයේ යට කරගෙන කර්මයේ ඉස්සරහට යනවා. කර්මයේ කුසලයේ යට කරගෙන ඉස්සරහට යනවා. ඒ කර්මයේ බලවත් වෙනකොට ඊට පස්සේ ඒහා සමාන ලුණු කැටයක් දානව ගංගාවකට. ගංගාවට පින්නතුනේ එක ගානක්වත් නැහැ. ඇයි? ගංගාවේ වතුර වැඩි. ඒ කියන්නේ කුසලයේ වැඩි. එතන මොකද්ද උනේ? කුසලයේ බලවත් වුණා. කුසලයට පුළුවන්කම තිබුණා කර්මය යට කරගෙන ඉස්සරහට යන්න. දැන් පින්නතුන්ට වැටහෙනවද? කර්මයේ බලවත් වූ තැන කුසලයේ යටපත් වෙනවා. කුසලයේ බලවත් වූ තැන කර්මය යටපත් වෙනවා. දේවදත්ත හාමුදුරුවෝ අවුරුදු 36ක් මහානකම් කළා. අවුරුදු 36ක්. නමුත් දැන් ඉන්නේ දුගතියේ. ඇයි බුදුහාමුදුරන්ට කරපු අඩන්තේට්ටම් වලට. දැන් එතකොට අවුරුදු 36ක් මහානකම් කරපුවා. එතකොට එහි විපාකය අන්නේ එහි විපාකයේ නිසා තමයි පින්වත්නි දේවදත්ත හාමුදුරුවෝ අවුරුදු 36ක් මහානදම් පුරපු නිසා තමයි මතු සත්‍තිස්ර නමින් පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ කරගත්තු කුසල් නැති වෙන්නේ නැහැ පින්වත්නි. හැබැයි කරගත්තු අකුසලයට අපාගත වුණා. ඒ වගේම පින්නතුන්ට මතකයිනේ අපේ බුදුහාමුදුරුවන්ටත් පෙර ජීවිතවලදී කරගත්තු කර්මවල විපාක බුදුහාමුදුරුවොත් භුක්ති විඳා. ඔය කාත්මික පින්නතුන්ට මතක ඇති අතීත භවයකදී මුනාලි කියන
දූර්තෙක් වෙලා ඉන්නකොට සරබූ කියන පසේ බුදුහාමුදුරුවන්ට නිඳා කළා. අපේ බුදුහාමුදුරුවෝ. ඒ විපාකයක් හැටියට තමයි සුන්දරිකා කියන පරිබ්‍රාජිකාව නිසා අපේ බුදුහාමුදුරුවෝ මේ ආත්මේ සෑහෙන නිඳා පහස වෙන්දා. ඕක එකක්. තව එකක් තමයි සබ්බාබිබු කියන බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හිටිය නන්ද කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නන්ද කියන හාමුදුරුවන්ට නිඳා කළා. ඒ හේතු කොටගෙන තමයි චින්චමානවිකාව අර ධර්මිතයක් බඩේ මැදගෙන මුළු නගරයක්ම ජනයා ඉදිරිපිට චින්චමානවිකා බුදුහාට නිඳා කළා. අන්න විපාක. ඒ වගේම තවත් ජීවිතයක පින්නතුන්ට මතක ඇතිනේ තමන්ගේ සහෝදරයා අපේ බුදුහාමුදුරුවෝ ධන ලෝභීත්වයේ හේතු කොටගෙන කන්දක් උඩට කරගෙන ගිහලා තමන්ගේ සහෝදරයා කන්දෙන් පහළට තල්ලු කළා. ඒ හේතු කොටගෙන තමයි පින්නතුන්ට මතක ඇති ගිජ්ජකූට පර්වතයේ පාමුලදී දේවදත්ත ගලක් පෙරළුවේ. ඒ විපාක බුදුහාමුදුරුවන්ටත් කර්ම විපාක දුන්නා නම් සාමාන්‍ය කෙලෙස් සහිත පුතග්ජන මිනිස්සු වන අපි ගැන පින්නතුනි මොන කතාවද? ඒ වගේම තවත් ජීවිතයක පින්නතුන්ට මතක ඇති කුලදරුවෙක් වෙලා ඉන්නකොට අපේ බුදුහාමුදුරුවෝ පසේ බුදුහාමුදුරුවෝ කෙනෙක් ඉන්න පැත්තට ගලක් විසි කළා. සමච්චලේට කබටකමට. හැබැයි එහෙම කළාට එදා ඒ නිසා තමයි පින්නතුනි දේවදත්ත විසින් බුදුහාමුදුරුවෝ මරන්න දුනුවා යන්නේ දෙව්වේ. ඒකත් ඒ විපාකයක් ඒ. ඒ වගේම තවාත්මයක පින්නතුන්ට මතක ඇති ඇද්ගව්වෙක් වෙලා අපේ බුදුහාමුදුරුවෝ ඉන්නකොට පසේ බුදුහාමුදුරුවෝ කෙනෙක් ඉන්න පැත්තට ඇතෙක් යවුවා. ඒ විපාකයේ වශයෙන් තමයි පින්වත්නි දේවදත්තගේ මෙහෙවීමෙන් ගිරිබ්බජ කියන නගරයේදී නාලාගිරි යතා බුදුහාමුදුරුවෝ ඉදිරිපිටට එව්වේ. ඒත් විපාකයක්. මේව සිද්ධ වුණේ පින්වත්නි නිකන් නෙවෙයි. ඒවට හේතු අතීතයේ පින්නතුනි සැකසීලා තිබුණා. අතීත භවවලදී කරගත්තු ඒ අකුසලයේ එදා සැකසීලා තිබුණා. විපාක විඳින්න පුළුවන් විදියට. ඒ වගේම තවත් ආත්මික පින්නතුන්ට මතක ඇති අපේ බුදුහා රජෙක් වෙලා ඉන්නකොට එක්තරා මිනිසෙක් මැරුවා. ආයුධයකින් ගහලා මැරුවා. ඒ නිසා තමයි පාදේ සිවිය තුවාල වෙලා බුදුහාමුදුරන්ගේ ලේ ප්‍රදෝෂ්‍ය බවට පත් වුණා. නැත්නම් ලේ නරක් වුණා. ඒ කතාව පින්නතුන්ට මතකයි. ඒත් විපාකයක්. ඒ වගේම තවාත්මක පින්නතුන්ට මතකනේ කෙවුල් දරුවෙක් වෙලා. ඒ කියන්නේ මේ මාළු අල්ලන මිනිස්සු ඉන්නේ. ඒ මාළු අල්ලන මිනිස්සු මාළු අල්ලනව දැකලා මාළු ගොඩටම දඟලනවා. බිලියකොකට අහුවෙන්නේ දැලට අහුවෙන්නේ. ඌන් පන පිටින් දඟලනකොට මැරෙන්න දඟලනකොට අපේ බුදුහාමුදුරේ දිහා බල සතුටු වුණා. ඒ විපාකයක් වශයෙන් තමයි පින්නතුනි මේ ආත්මය අපේ බුදුහාමුදුරන්ට වරින් වර හිසේ වේදනාවක් ඇති වුණා. ඒ වගේම පින්නතුන්ට මතකද පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒක ආත්මික අපේ බුදුහාමුදුරුවෝ කිව්වා යව කව් බත් නොකව් කිව්වා. මේ ශ්‍රාවකයන්ට යව කව් බත් නොකව්. ඒ නිසා තමයි මේ ජීවිතයේදී අපේ බුදුහාමුදුරුවන්ට 12 වෙනි වස් කාලේ ගත කරනකොට 3 මාසෙ පුරාම බුදුහාමුදුරුවන්ට වළඳන්න සිද්ධ වුණේ එක බත් ඇටයක්වත් නැහැ. යව වළඳන්න සිද්ධ වුණා පින්වත්නි. ඒ විපාකයක්. ඒ වගේම ඒකාත්මික මලල ක්‍රීඩාවක් කරනකොට ප්‍රතිවාදියත් එක්ක සටන් කරලා ප්‍රතිවාදිය කොන්ද බින්දා අපේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා තමයි වරින් වර අපේ බුදුහාමුදුරුවන්ට කොන්දේ එහෙම නැත්නම් පිටේ වේදනාවක් ආවේ. ওই බොහෝ සූත්‍ර දේශනාවල තියෙනවා පින්වත්නි බුදුහාමුදුරුවෝ බණ කියනකොට පිටේ වේදනාව ආවහම සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මගේ පිට රිදෙනවා මෙතෙන් සිට ඉදිරියට ධර්ම දේශනාව කරන්න කියලා. ඒ වගේම තවාත්මික පින්නතුන්ට මතක ඇති අපේ බුදුහාමුදුරුවෝ වෛද්‍යවරයෙක් වෙලා හිටියා. එදා එහෙම ඉන්නකොට සිටුවරයෙකුට බේත් කළා. සිටුවරයා සනීප වුණා. සනීප වුණාට මොකද සිටුවරයා වෙලාවට සල්ලි ටික දුන්නේ නැහැ. සනීපුණා නම් සනීප කළා නම් ලෙඩ දැනගන්න ඕනි වෛද්‍යවරයාට නිසි පොරොන්දුණු ගාණක් ඇද්දනේ ගාණ දෙන්න ඕනි. දුන්නේ නැහැ.
වෛද්‍යවරයා කළේ මොකද? සිටුවරයාට ලේත් එක්ක විරේක වෙන්න බේතක් දුන්නා. ලේත් එක්ක විරේක වෙන්න බේතක් දුන්නා. අන්න එහි විපාකයේ නිසා තමයි පින්නතුන්ට මතකද ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ බුදුහාමුදුරුවන්ට හැදුනා. ලේ අතිසාරය. සරියුත් හාමුදුරුවන්ටත් අවසාන කාලේ තිබුණා. සරියුත් හාමුදුරන්ගේ ශරීරයෙන් සෑහෙන ලේ පිට වුණා. බණ පොතේ කියන්නේ එක භාජනයක ලේ පිරෙනකොට ඒ භාජනය අස්කරනවත් එක්කම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා. ඒ තරම් ලේ පිට වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරය. ලේ ගිහිල්ලම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. බුදුහාමුදුරුවෝ ඒ සිටුවරයාට ලේත් එක්ක විරේක වෙන්න බේතක් දුන්නා. ඒ විපාකයේ වශයෙන් ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදුනා. වැළඳුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයේ 3 මාසයකට බුදුහාමුදුරුවෝ යටපත් කරගත්තා. 3 මාසෙකින් පස්සේ රෝගේ මතු වුණා. කවදාද? ඒ තමයි හරියටම තුන්ද කර්මාරගේ දානේ දවසේ. රෝගේ මතු වුණේ. බුදුහාරු ආනන්දහන්ට කතා කරලා කියනවා ආනන්ද මගෙන් පස්සේ තුන්දට අවඩක් වෙන්න කවදාවත් ඉඩ තියන්න එපා. ඇයි? ආනන්ද මිනිස්සු කියාවි තුන්ද කර්මාරගේ දාන වල තමයි බුදුහාමුදුරුවෝ පින්වන් පෑවේ කියලා. නෑ පින්වත්නි. තුන්ද කර්මාරගේ දාන වල නෙමෙයි බුදුහාමුදුරුවෝ පින්වන් පෑවේ. බුදුහාමුදුරුවන්ට වැළඳුණු ලෝහිත පක්ඛන්දිකා රෝගයේ 3 මාසයකට යටපත් කරගත්තා. යටපත් කරගත්තු ලෝහිත පක්ඛන්දිකා රෝගය මතු උනේත් හරියටම චුන්ද කර්මාරගේ දාන දවසේමයි. ඒතෝ කිසි කෙනෙක් හිතන්න එපා චුන්ද කර්මාරගේ දානවල නෑ බුදුහාමුදුරුවෝ පින්වන් පෑවේ කියලා. බලන්නකො බුදුහාමුදුරන්ගේ මේ මහා කරුණාව කොච්චරද කියන්නේ මගෙන් පස්සේ ආනන්ද චුන්දට අවඩක් වෙන්න ඉඩ තියන්න එපා. මිනිස්සු චුන්දට නිඳා කරાવી. නොබේ දානවල තමයි බුදුහාමුදුරුවෝ පින්වන් පෑවේ කියලා. බුදුහාමුදුරුවෝ වදාලා පින්නතුන්ට මතකද ආනන්ද මේ ලෝකේ තථාගතයන් වහන්සේ බුදු වෙනකොට දුන්නු සුජාතාව දුන්නු කිරිපිඩු දානයත් පිරිනිවන් පාන කලින් දවසේ චුන්ද කර්මාර දුන්නු සූකර මද්දව දානයත් දෙකම එකම ආනිසංසයි කිව්වා. බුදු කෙනෙකුට බුදු වෙනකොට දෙන්න ලැබෙන දානය කොච්චර ආනිසංසයිද? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන කලින් දවසේ දෙන්න ලැබෙන දානය කොච්චරනම් පින්නතුණි ආනිසංසයිද? අන්තිම එක තමයි ජෝතිපාල මානවකය වෙලා අපේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ කාශ්‍යප බුදුහාමුදුරන්ට කිව්වනේ මේ මුණ්ඩකයාට සම්බෝධියක් කොයින්ද කියලා ඇහුවා. මේ මුණ්ඩකයාට සම්බෝධියක් කොයින්ද වචනේ. ඒ නිසා තමයි උරුවෙලාවේ උරුවෙල් දනව්වේ බුද්ධත්වයේ වෙනුවෙන් අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. ඔය පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේට විපාක දුන්නු කර්ම. එතකොට තේරුම් ගන්න ඕනේ බුදුහාමුදුරුවන්ටත් කර්ම මේ විදියට විපාක දුන්නා නම් පෙර ජීවිතවල කරගත්තෝ අපි ගැන මොන කතාවද? ඒ වගේම පින්වත්නි මීග ලුද්දක කියලා වැද්දෙක් හිටියා, ප්‍රේතෙක් හිටියා. ඒ ප්‍රේතයා දවල්ට අපාදුක මිදිනවා, රැට දෙව්සප මිදිනවා. මේකම කෙනා. දවල්ට අපාදුක, රැට දෙව්සප. ඇයි මේ? දවල්ට පින්නතුනි මේ මිනිස්සයා මුව මරනවා. රැට උපෝසත සීලිය හොඳට සමාදන් වෙනවා. අන්න බලන්නකෝ දවල්ට මුව මරපු නිසා අපාදුක මිදිනවා, රැට උපෝසත සීලිය සමාදන් වූ නිසා දෙව්සප මිදිනවා. තව කෙනෙක් හිටියා බිම්බිසාර මහරජුරුවන්ගේ සේවකයෙක් හිටියා. මේ සේවකයා බිම්බිසාර මහරජුරුවන්ට හරියට කේලම් කියනවා. කේලම් කිව්වහම රජුරුවෝ විනිශ්චය ආසනයේදී විනිශ්චය දෙන්නේ වැරදි විදියට. ඇයි මේ කේලම් අහලා දෙන්නේ? ඒක කේලම් කියන්න හොඳ නැහැ. කොටවන්න එහෙම කේලම් කියන්න හොඳ නැහැ. කෙනෙක් හදාගන්න කියලා හිතාගෙන සත්පුරුෂ දහසින් යම් කිසි කෙනෙකුට එහෙම දෙයක් කියනවා නම් ඒක වරදක් නෙවෙයි. නමුත් පින්වත්නි කොටවන්න, තලන්න, පෙලන්න, බිම දාන්න කවදාවත් එහෙම කරන්න හොඳ නැහැ. බිම්බිසාර මහරජුරවන්ට කේලම් කියව පුජ්‍යලයා මැරලා ගිහිල්ලා ප්‍රේතෙක් වෙලා ඉපදුනා. ඔන්න බලන්න සිද්ධ වෙන දේ පින්නතුනේ අනුන්ගේ පිටේ මස් නෙවෙයි. ඒ ප්‍රේතයා තමන්ගේ පිටේ මස් තමන්ම අනුභව කරනවා. ඒ ප්‍රේතයා තමන්ගේ පිටේ මස් තමන්ම අනුභව කරනවා. ඇයි මේ? බිම්බිසාර මහරජුරවන්ට කේලම් කිව්වා. ඒ වගේම පින්නතුන්ට මතකද
කුජ්ජුත්‍රාව කුදු වුණා. කුජ්ජුත්‍රාව කුදු වුණා. ඒ කුදුනේ මදක් කුදු පසේ බුදු කෙනෙකුට ඇද කර කර පෙන්නුවා පසේ බුදුහාමුදුරු යන්නේ මෙන්න මෙහිමයි කියලා. මේ සමච්චලයට විහිළුවට මේව කරන්නේ. නමුත් බලන්නකෝ බුදු කෙනෙකුට විහිළුවට අපවාද එහෙම කළාට විඳින්න ගියාම දුක අන්න අපමණයි. මදක් කුදු පසේ බුදු කෙනෙකුට පසේ බුදුහාමුදුරු යන්නේ මෙහිමයි කියලා ඇද කර කර පෙන්නුවා. ඒ නිසා කාටවත් ඇද කරන්න එපා. ඇහෙන්නවත් සමහරු ඉන්නවා ඇහෙනුත් කටින් කියන්න බැරි දේ ඇහෙන් කියනවා. එහෙමවත් හොඳ නෑ. එහෙමවත් හොඳ නෑ. මතක තියාගන්න විපාක විඳින්න ගියාම හරි අමාරුයි. එතකොට එයා කුදු වුණා වගේම කුජ්ජුත්තරාව 16ක් වුණානේ. ඇයි කුජ්ජුත්තරාව 16ක් වුණේ? සාමනේරියකගෙන් වැඩ ගත්තා. සාමනේර නෙවෙයි සාමනේරියකගෙන් වැඩ ගත්තා. ඒ කියන්නේ බිම වැටිච්ච මොකක්ද හරි දෙයක් අහුල්ලා දෙන්න කිව්වා. පින්නතුනි ගිහියෝ එහෙම ස්වාමින් වහන්සේලාගෙන් වැඩ ගන්නට හොඳ නෑ. මේ වැඩගත්තු නිසා කුජ්ජුත්‍රාව 16ක් වෙලා පින්නතුනි උප්පත්ති ලැබුවා. ඒ වගේම පින්නතුන්ට මතකද චුල්ලපන්තක හාමුදුරුවෝ සතර පද ගාතාවක් මාස 4ක් යනකම් පාඩම් කරගන්න බැරි වුණා. පද 4යිනේ. ඒ පද 4ක් මාස 4ක් යනකම් පාඩම් කරගන්න බෑ. ඇයි ඒ? චුල්ලපන්තක හාමුදුරුවෝ ඒකාත්මික පින්නතුනි ගුරුවරයෙක්. ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නේ පන්තියේ ගෝලයෝ සමච්චල් කරනවා. කවටකම් කරනවා. ගුරුවරු කවදාවත් ඉගෙන ගන්න බැරි අයට එහෙම කරන්න හොඳ නෑ. ඉගෙන ගන්න බැරි අය තමයි ඉස්සරහට ගන්න ඕනේ. ඒ හේතු කොටගෙන පින්නතුනි මැරිලා ගිහිල්ලා උප්පත්ති ලැබුවේ අපේ බුදුහාමුදුරන්ගේ ජීවිතේ මේ ආත්මේ උප්පත්ති ලැබුවට මොකද එදා බලනකො ගුරුවරයා කී දෙනෙකුට උගන්වන්නේ නැද්ද? නමුත් අද ඒ ගුරුවරයාට බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා සතර පද ගාතාවක් මතක තියාගන්න බෑ. මාස 4ක් යනකම්. තව කෙනෙක් තමයි පින්වත්නි පින්නතුන්ට මතක ඇති පූතිගත්ත හාමුදුරුවෝ. ඇට සංදි වලින් ගැලවි ලේ ගලන්න පටන් ගත්තා, සරප ගලන්න පටන් ගත්තා. ඇයි ඒ? විපාකයක් ඒ පූතිගත්ත හාමුදුරුවෝ එක ජීවිතයක කුරුල්ලන්ගේ පිහාටු කඩනවා. පිහාටු කඩලා පිහාටු හයියන මේ සවි වෙන අස්ති තියෙන්නේ ඇට මිදුල තියෙන්නේ. ඒ ඇට මිදුලුත් බිඳිනවා. ඔය බලන්න ඒ කරගත්ත විපාකයේ අකුසල නිසා තමයි ඇට සංදි වලින් ගැලවි කැඩි පින්වත්නි දියර සරව ගලන්න පටන් ගත්තා. ඒක පින්නතුන්ට මතකයි. විපාකේ. ඒ වගේම භික්ෂූන් 7 නමක් ගල්ලෙනකට ගියා භාවනා කරන්න. ඒ ගල්ලෙනේ භික්ෂූන් 7 නම හිර වුණා. හිර වුණා කියන්නේ ගල්ලෙන ඇතුළට වැඩියට පස්සේ උන්වහන්සේලා 7 නම කොහේද නැති ගලක් ඇවිල්ලා මේ ගල්ලෙනේ පින්නතුනේ දොර වැහුණා. දොර වැහුණා කියලා කියන්නේ ගලක් ඇවිල්ලා එතනට හේතු වුණා. ඇයි ඒ? මේ 7 දෙනා පෙර ජීවිතවල හොඳ යාළුවෝ 7 දෙනෙක් හුඹහක් ළඟට නැත්නම් තුඹසක් ළඟට ගිහිල්ලා මේකට දැක්ක යනවා තලගොයෙක්. මේ තලගොයා තුඹසට ගියාට පස්සේ කරපු දේ තමයි පිදුරු කෑලි ඔය කොළ කෑලි අර මේ එකතු කොල්ල කෝටි කෑලි එකතු කරලා වැහුවනේ මේ තුඹස සිදුර. මේ තලගොයාට එළියට එන්න බැරි වෙන්න. 7 දෙනාම එකතුලා තමයි වැඩේ කළේ. දවස් 7ක් ගියාට පස්සේ මේ 7 දෙනා ආපහු මේ තුඹස ළඟට ආවා. ඇවිල්ලා මේ අර ගහලා තිබුණු පිදුරු මිටිය එළියට ගත්තා. අර තලගොයා දවස් 7ක් ඇතුලේ හිටියනේ තුඹස ඇතුලේ. අර පිදුරු ටික එළියට ඇද්දට පස්සේ තමයි තලගොයා එළියට ආවේ. ඒ වගේම පින්නතුනේ දවස් 7ක් ගල්ලෙන ඇතුලේ හිර වෙලා හිටියා. 7 වෙනි දවසේ වෙනකොට අර ගල්ලෙනේ දොර ළඟ තිබුණු මේ ඒ ගල ඉබේටම පල්ලෙහාට ගියා. ඉබේටම පල්ලෙහාට ගියා. ඇයි ඒ? ඉබේටම ගියේ හේතුව තමයි අර 7 වෙනි දවසේ වෙනකොට අර තුඹසේ සිදුර ගැලෙව්වනේ. මොන බාන විපාක පින්නතුනේ. ඒ වගේම පින්නතුන්ට මතක ඇති සාලිය අශෝකමාලා. සාලිය කියන්නේ කවුද? දුටුගැමුණු මහ රජුණන්ගේ පුතා. අශෝකමාලා බොහොම ලස්සනයි. නමුත් අශෝකමාලා පින්නතුනේ චණ්ඩාලියක්. ඒ කියන්නේ සැඩොලියක්. පින්නතුන් දන්නවනේ සාලිය රාජ සම්පත්තියත් අතහැරිය කවුරු නිසාද? අශෝකමාලා නිසා. අපිට ඒකෙන් වැඩක් නැහැ.
අශෝකමාලා චණ්ඩාලියක් උනේ. සැඩොලියක් උනේ ඇයි? අශෝකමාලා පින්නතුනේ එක දවසක් කෑම කනකොට අම්මා කිව්වා පුතේ දුවේ කෑම කනකොට ඉඳුල් ඉහිරවන්න එපා. බිම දාන්න එපා. කාපුතන බත්තටයක්වත් තියන්න එපා. තව එකක් කිව්වා අම්මා ඔය පහත් පෙලේ කුලේ මිනිස්සු වගේ දුවේ කන්න එපා කිව්වා. මේ දුව එකපාරට කිව්වනේ මම නෙවෙයි චණ්ඩාලිය තේ තමයි චණ්ඩාලිය කිව්වා. කාටද කිව්වේ අම්මට. අම්මට චණ්ඩාලිය කියලා කියපු නිසා තමයි අශෝකමාලා සරල කොලයක පින්නතුනේ ඉපදුනේ. විපාක. ඒ වගේම පින්නතුන්ට මතකද මේ සුනීත පොඩි හාමුදුරුවෝ අනුන්ගේ ගෙවල් වල අසුචි ඇද්දා. අසුචි. ඒ කියන්නේ අසුචි කඳ අරගෙන යනවා, අසුචි ගන්නවා. ගන්න ගියාම ගෙවල් වලට මිනිස්සු දෙන්නේ කාලා ඉඳුල් ටික. ඒ සුනීත කනවා. කොච්චර පහත් කුලයේද කියනවනම් පින්නතුනේ මිනිස්සු එනකොට අසුචි කඳ පැත්තකින් තියලා පාරයිනේ සුනීත බහිනම කුණු කානුවට. දවසක් බුදුහාමුදුරු පාරේ වැඩියා. සුනීත අසුචි කඳ පැත්තකින් තියලා බුදුහාමුදුරන්ට දන ගහලා පාරේ වැන්දා. බුදුහාමුදුරු අහනවා සුනීතගෙන් පුතේ කැමතිද මහාන වෙන්න කියලා. කැමතියි කිව්වා. පැවිදි වුණා. පැවිදි කළා. දැන් සුනීත පොඩි හාමුදුරුවෝ. ඔන්න බලන්න වෙනස. වෙනදා සුනීත අසුචි කඳ අරගෙන යනකොට මිනිස්සු දකිනකොට සුනීත බහිනව කුණු කානුවට. දැන් සුනීත පොඩි හාමුදුරුවෝ පාරේ වඩිනකොට පින්නපාතේ වඩිනකොට මිනිස්සු අයින් වෙනවා පාරයින්ට බහිනව කුණු කානුවට. එතකොට තේරුම් ගන්න අරිහත් දජයකට එක මොහොතකින් වෙනස් කරන්න පුළුවන්. නමුත් සුනීතට ඇයි ගෙවල් වල අසුචි අදින්න සිද්ධ වුනේ? ඒක ආත්මික පින්නතුනි සුනීත පසේ බුදු කෙනෙකුට දැන් සිවුරක් පොරවනකොට මුළු ඇඟම වැහෙන සිවුර පොරවනවනේ. මේ පොඩි දරුවා මේ සුනීත කියනවා අහනවා මොකද නිකන් ඔබ වහන්සේ මේ තුවාලකාරයෙක් වගේ මුළු ශරීරයම වහගෙන ඉන්නේ කියලා ඇහුවා. ඔච්චර දේවල් කරන්න ඕනේ කුෂි කර්මයක් කළා එක්ක ජීවත් වෙන්න ඕනේ එහෙම නැත්නම් අනුන්ගේ ගෙවල් වල බැසිකිලි වල අසුචි අදින්න කිව්වා. ඔන්න වචනේ. මේ පසේ බුදුහාඳුරන්ට කිව්වා කුෂි කර්මයක් කළා එක්ක ජීවත් වෙන්න ඕනේ එහෙම නැත්නම් අනුන්ගේ ගෙවල් අසුචි අදින්න කිව්වා. අන්නේ අසුචි අදින්න අනුන්ගේ ගෙවල් වල. ඒ වචනය නිසා සුනීතට සිද්ධ වුණේ පින්නතුනි මේ ජීවිතේ ගෙවක් ගානේ ගිහිල්ලා අසුචි අදින්න. විපාක. ඉතින් නිසා කර්මයේ පිළිබඳව ලොකු විග්‍රහයක් තියෙන්නේ. මේ අපි අද ඉගෙන ගත්තේ මහා කම්ම විභංග සූත්‍රය. අචින්ත විෂයක් කර්මයේ පිළිබඳව කොච්චර හිතුවත් කොච්චර කිව්වත් අවසන් කරන්න බෑ. ඒ නිසාද මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ උපරි පඤ්ඤාසකේ මහා කම්ම විභංග සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දිනාටම උතුම් අමා මහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශමං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං. ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දාණය සිදු කිරීම සඳහා මාතර කැකුණදුර ගෝල්ඩන් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි එස්.එච්. රජනායක මහතාගේ ප්‍රියාදර භාර්යාව වූද පූජනීය තලල්ලේ චන්දකිරි ස්වාමින් වහන්සේ ඇතුළු දූ දරුවන්ගේ සෙනෙහබර මෑණියන් වූ සාමා ගජනායක මහත්මිය පරලෝක සැපත් වී වසරක් පිරීම නිමිත්තෙන් එස්.එච්. රජනායක මහතා සහ දූදරු පිරිසද කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනයේ දායක දායිකා පිරිසද දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය සාමා ගජනායක මෑණියන් හට මෙම කුසලයේ අනුමෝදන් වී භව ගමන සුවපත් කර ගනීවා සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා.